afternoon, children. Today we are going to continue our lesson adjective clauses as usual. So, I think you remember you have already learned who and whom. Who and whom. You have learned already as conjunctions. These are relative pronouns by which we join a subordinate clause to a main clause. The same thing is going to be done once again. We are going to start a new conjunction, that is whose. But I gave you two other examples you have already studied. That means the boy is honest, he helps me. You remember this sentence. මං හිතනවා දරුවනේ අපි මේ වෙනකොට ඉගෙනගෙන තියනවා who සහ whom කියන relative pronouns දෙක මගින් යටත් අන්තර් වාක්‍යයක් ප්‍රධාන වාක්‍යයකට සම්බන්ධ කරන හැටි. මේවා conjunctions විදියට භාවිතා කරලා. අපි දැන් අද ඉගෙන ගන්න යනවා කොහොමද මේ whose කියන relative pronoun එක යටත් අන්තර් වාක්‍ය එකෙන් යටත් අන්තර් වාක්‍යයක් ප්‍රධාන වාක්‍යයකට සම්බන්ධ කරන්නේ කියලා. අය බලමු මීට පෙර ඉගෙනගත්තු who සහ whom භාවිතා කළ සිද්ධාන්ත දෙක. මේ බලන්න the boy is honest මේ වාක්‍ය ඔයගොල්ලන්ට මතකයි he helps me. මේ තමයි main clause එක ප්‍රධාන වාක්‍යය. මේ තමයි subordinate clause එක. දැන් බලන්න දරුවනේ මෙතන main clause එකේ විස්තර වන්නේ the boy කියන නාමපදය subordinate clause එකෙන්. පිරිමි ළමයා අවංකයි ඔහුට මම උදව් කරනවා. මම උදව් කරන පිරිමි ළමයා අවංකයි. ඒක පැහැදිලිනේ. අපි දැන් මේ දෙක සම්බන්ධ කරමු. මතක කරගන්න සිද්ධාන්තය the boy මෙතන he වුණා උක්ත වුණා. එතකොට ප්‍රථම විභක්තියෙන් උක්ත වෙනවා නම් නැත්නම් nominative case එකෙන් උක්ත වෙලා තියෙනවා. අපි භාවිතා කරනවා පුද්ගලයෙක් ගැන කතා කරන්නේ නම් who කියන relative pronoun එක the boy who. අපි ඊටු ටික ලියනවා helps me is honest. ඔන්න බලන්නකො දරුවනේ දැන් අපි මේ වාක්‍ය ලියුවානේ the boy who helps me is honest. දැන් බලන්න ඊළඟ වාක්‍යය. ඒකේ සිද්ධාන්තය වෙනස්. මේ තියෙන්නේ main clause එක, මේ තියෙන්නේ subordinate clause එක. දැන් main clause එකේ විස්තර වන්නේ the boy හැබැයි the boy යටත් අන්තර් වාක්‍ය අනුක්ත වෙලා තියෙනවා. කියන්නේ accusative case එකේ. එතකොට දරුවනේ පුද්ගලයෙක් ගැන කතා කළත් අපිට who පාවිච්චි කරන්න බෑ. අපි ඉගෙන ගත්තා මොකද්ද? එතකොට the boy මොකක්ද වෙන්නේ අනුක්ත වුණාම whom I help is honest. දැන් පැහැදිලියට ඒ දරුවන්ට මේ පාඩම මෙන්න මේ වාක්‍ය දෙක මූලික උදාහරණ විදියට දීලා ඒ දරුවන්ට මම මේ පාඩම පැහැදිලි කළා. මම මේ පාඩමට පුරාවටම ඔයගොල්ලන්ට අලුත්ම ක්‍රමයකට උගන්වනවා. මොකද මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපි සුපුරුදු ලෙස පන්ති කාමරයේ කරන විදියට කළොත් ඔය දරුවන්ට තේරුම් ගැනීමට අපහසුතාවයක් ඇති වෙන ඔබ සහ මා අතර තියෙන දුරස්ථභාවය නිසා. මම ඒකයි මේ බොහොමයක් සිංහල භාවිතා කරමින් මේ කාර්යයට සම්බන්ධ වෙන්නේ. දැන් බලන්න මෙතන තියෙනවා the boy is honest, his father is a poor farmer. දැන් මෙතනත් විස්තර වෙන්නේ the boy ළමයි. හැබැයි the boy මෙන්න මෙතන his කියලා තියෙන්නේ. The boy යටත් අන්තර් වාක්‍ය his වෙලා තියෙන්නේ. මෙයානේ main clause එක. එතකොට යටත් අන්තර් වාක්‍යයේ එයා his වෙලා තියෙන්නේ. එහෙම ඉඳගෙන තවත් කාර්යයක් කරනවා උක්තේ විස්තර කරනවා. ඒ කියන්නේ his කියන
possessive adjective එක මොකද කරන්නේ? පාද කියන නාම පදේ විස්තර කරනවා. එතකොට එවැනි අවස්ථාවක අපට සිද්ධ වෙනවා වෙනත් ආකාරයේ conjunction එකක් භාවිතා කරන්න. ඒ තමයි whose. අපි සර්වනාම පදයක් ගත්තාම දැන් I කියන එකේ possessive adjective එක my. We කියන එකේ possessive adjective එක our. You කියන එකේ possessive adjective එක your. They කියන එකේ possessive adjective එක their. He කියන එකේ possessive adjective එක his. She කියන එකේ possessive adjective එක her. It කියන එකේ possessive adjective එක its. තව තියෙනවා ඉතින් my mine කියලා possessive pronoun එක ඒවා අපට ඕන වෙන්නේ නැහැ දැන් ඈ. එතකොට මේක possessive pronoun එක මේකේ එතකොට මේ විදිහට possessive adjective එකක් පිළිටනවා නම් දරුවනේ කිසිම ගැටලුවක් නැහැ අපට කරන්න පුළුවන්. The boy විස්තර කරන්නේ එතකොට දාන්න පුළුවන් whose. The boy whose father is a poor farmer. අපි බලමු දරුවනේ is honest. දැන් බලන්න අපි වාක්‍ය සම්පූර්ණ කළා is honest. The boy whose father is a poor farmer is honest. මෙතන whose උනේ මේ his තමයි. ඊට ටික මේ බලන්න තියෙනවා. His whose උනා whose father is a poor farmer. මෙයා තමයි යටත් අන්තර් වාක්‍ය මං ඉදි දෙකක් කියවුවා. main clause එක subordinate clause එක මෙයා තමයි මේ subordinate clause එක subordinate subordinate clause. ඉරි දෙකක් ගහලා තියෙන්නේ main clause එකට. පැහැදිලිද? එතකොට මෙන්න අපි ඉගෙන ගත්තා කොහොමද whose පාවිච්චි කරන්නේ conjunction එකක් විදිහට කියලා. දැන් අපි දරුවනේ එතනින් එහාට යනවා. අපි තව උදාහරණ කීපයක් ගමු අරගෙන පුහුණු වෙමු. හොඳයි දරුවනේ. අපි තව එකක් ගමු. The woman Gehania spends a luxurious life. The woman spends a luxurious life. Her husband is in abroad. The woman spends a luxurious life. The husband is in abroad. බලන්න මෙතන මේ subordinate clause එකෙන් විස්තර කරන්නේ the woman. මේ the woman අර විදියටම possessive adjective එකක් විදියට උක්ත පදය විස්තර කරමින් ඉන්නවා husband. එහෙමනම් දරුවනේ අපට පුළුවන් the woman whose husband is in abroad spends a luxurious life. The woman whose husband is in abroad spends a luxurious life. දැන් මේ තියෙන්නේ දරුවෝ subordinate clause එක, මේ තියෙන්නේ main clause එක. අපි වාක්‍ය දෙක ගත්තොත් ගැහැණිය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. ඇගේ ස්වාමි පුරුෂයා පිටරට සිටිනවා. ස්වාමි පුරුෂයා පිටරට සිටින ගැහැණිය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. The woman whose husband is in abroad spends a luxurious life. අපි තව උදාහරණයකට යමු. මේක ප්‍රසිද්ධ ආත්මෝපදේශයක්.
The bull can't or cannot fly away flies. The bull cannot fly away flies. Its tail is short. The bull cannot fly away flies. The bull cannot fly away flies. Its tail is short. ඒ කියන්නේ දරුවනේ ගොනාට මැස්සන් පන්නන්න බෑ. උගේ වල්ගය කොටයි. මේ බලන්න the bull whose tail is short cannot fly away flies. Then බලන්න the bull whose tail is short cannot fly away flies. මෙතනත් තුනේ අර සිද්ධාන්තයේ මේ the bull නේ it's වෙලා තියෙන්නේ. Its tail is short cannot fly away flies. The bull whose it's තමයි මෙතන whose වෙලා තියෙන්නේ. Tail is short cannot fly away flies. මේ බලන්න වල්ගය කොට ගොනාට මේ තියෙන වල්ගය කොට ගොනාට එබඳ වල්ගය කොට ගොනාට මැස්සන් පන්නන්න බෑ. The bull whose tail is short cannot fly away flies. හොඳයි දරුවනේ අපි දැන් පොඩි අභ්‍යාසයක් කරමු. එතකොට මම හිතන්නේ මේ පාඩම තවදුරටත් ඔය දරුවන්ට පැහැදිලි වෙයි. පොඩි අභ්‍යාසයක් කරමු. දැන් බලන්න. Number 1. We do not like the boys. Their behavior is bad. We do not like the boys. Their behavior is bad. We do not like the boys. Their behavior is bad. The dog limps. Second one. The dog limps. The dog limps. Its tail is short. Its tail is short. දැන් බලන්න දරුවනේ පළවෙනි වාක්‍ය. We do not like the boys. Their behavior is bad. මේ subordinate clause එකෙන් විස්තර කරන්නේ the boys. එහෙමනම් අපි ඉගෙනගෙන තියෙනවා විස්තර වන නාම පදයක් සමග පිටිපස්සෙන් තියන්න ඕන කියලා relative clause එක නැත්නම් adjective. මේ the boys මෙතන ඉන්නවා. We do not like the boys whose behavior is bad. We do not like the boys whose behavior is bad. The other one. The dog limps, its tail is short. The dog limps. එතනදි දරුවා අර සිද්ධාන්තයමයි මෙයා විස්තර කරන්නේ the dog. මෙයා possessive adjective එකක් විදියට තියෙනවා. The dog whose tail the dog limps. Very sorry daruvane. The dog limps. Its leg is broken. Very sorry. Its leg is broken. Adam balanda daruvane. The dog limps. The dog limps. Its leg is broken. The dog ara siddhantaya whose leg is broken. Leg is broken. Limps.
whose leg is broken limbs. The dog, මේ බලන්න the dog විස්තර වෙන්නේ අටත් අන්තර් වාක්‍යයෙන්. මෙයා මෙතන possessive adjective එකක් විදියට තියෙනවා. මෙන්න යා මෙතනට ඇවිල්ලා තියෙන the dog whose leg is broken limbs. මං හිතන්නේ දරුවනේ already you have understood how to use whose as a relative whose as a conjunction when combining a subordinate clause to a main clause. So once again we are meeting in another lesson on adjective clauses. I wish to do which after this lesson and also I will give you an exercise for all these in my Facebook account. So then you can do that exercise and once again we can discuss them together. Okay, thank you all. Well children, once again we are going to start our lesson as usual. I told you earlier, now we are going to start the conjunction which is which can be used for animals and objects and ideas only, not for people. So now I am going to give you an example. This is the example. Here there are two sentences. The car is reliable. It is the main clause. My father uses it. It is the subordinate clause we have taken. දැන් බලන්න දරුවනේ මෙතන වාක්‍ය දෙකක් තියෙනවා. The car is reliable. කාර් එක විශ්වාසදායි. My father uses it. මගේ තාත්තා ඒක පාවිච්චි කරනවා. දැන් බලන්න දරුවනේ මේ වාක්‍ය දෙක අරගෙන අපි කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. මේ subordinate clause එකෙන් විස්තර කරන්නේ the car. වස්තුවක් නිසා අපට දාන්න වෙනවා මොකක්ද which. The car which my father uses is reliable. බලන්න කොච්චර සරලද කියලා. The car which my father uses is reliable. මේ තියෙන්නේ ප්‍රධාන වාක්‍ය. The car is reliable. අයි මොකද කරලා තියෙන්නේ which කියන conjunction එකෙන් යටත් අන්තර් වාක්‍ය ප්‍රධාන වාක්‍යයට සම්බන්ධ කරලා තියෙනවා. පැහැදිලි නේද? හොඳ අපි තව උදාහරණයකට යමු. The cow is a useful animal. The cow is a useful animal. The cow is a useful animal. It gives us milk. දැන් බලන්න දරුවනේ මේ වාක්‍ය දෙක අරගෙන මේ දෙවෙනි උදාහරණේ the cow is a useful animal. එළදෙන ප්‍රයෝජනවත් සතෙක්. It gives us milk. ඌ අපට කිරි දෙනවා. දැන් අපිට මෙහෙම කියනවා. අපට කිරි දෙන එළදෙන ප්‍රයෝජනවත් සතෙක් කොන් සිංහලෙන් සම්බන්ධ කළා. අර විදියටමයි the cow විස්තර කරන්නේ. The cow which gives us milk is a useful animal. දැන් බලන්න දරුවනේ මේ වාක්‍යයත් අර වාගේම සම්බන්ධ වුණා නේද? The cow is a useful animal. මේ තියෙන ප්‍රධාන වාක්‍ය. It gives us milk. මෙන්න බලන්න යටත් අන්තර් වාක්‍ය. දැන් වාක්‍ය දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි the car is reliable main clause එක. My father uses it subordinate clause එක. The car which my father uses is reliable. පැහැදිලි නේද? The cow is a useful animal. It gives us milk. පැහැදිලිනේ? ඒ වාක්‍ය දෙක අපි සම්බන්ධ කළා. The cow which gives us milk is a useful animal. අපට කිරි දෙන එළදෙන ප්‍රයෝජනවත් සතෙක්. හොඳයි පැහැදිලි නේද දරුවනේ? හොඳයි අපි තව වාක්‍ය දෙකක් ගමු. එතකොට මේ පාඩම හොඳට පැහැදිලි වෙයි.
අපි තව වාක්‍යයක් ගමු. මේ බලන්න. The road is full of ruts. මේ බලන්නකො, the road is full of ruts. The road is full of ruts කියන්නේ දරුවෝ පාර මොකද වෙලා තියෙන්නේ? වල ගොඩැලි වලින් ruts කියන්නේ සාමාන්‍ය හැරෙනවා පාරවල එකට අපි කියනවා. වල ගොඩැලි වලින් පිරීලා. හරි? It is being prepared now. The road is full of ruts. පාර වල ගොඩලි වලින් පිරීලා. It is being repaired now. Sorry පුතේ. It is being repaired now. The road is full of ruts. It is being repaired now. දැන් බලන්න දරුවනේ, the road අපි ගත්ත යටත් අන්තර් වාක්‍යයට අයින් කරලා දැම්ම which is being prepared is full of ruts. දැන් බලන්න දරුවනේ, the road which is being repaired is full of ruts. ඔන්න යටත් අන්තර් වාක්‍ය සම්බන්ධ කරලා තියෙනවා ප්‍රධාන වාක්‍යයට. The road which is being repaired is full of ruts. පැහැදිලි නේද? උදා අපි තව උදාහරණයක් ගමු. The land is fertile. The land is fertile. The land is fertile. My father bought it last year. දැන් බලන්න දරුවෝ, the land is fertile. ඉඩම සාරවත්. The land is fertile. F-E-R-T-I-L-E, fertile. My father bought it last year. මගේ තාත්තා ගිය අවුරුද්දේ ඒක මිලදී. ඒක තමයි කොහොම සම්බන්ධ කරන්නේ. මේ තියෙන්නේ subordinate clause එක, මේ තියෙන්නේ main clause එක. මෙයා තමයි විස්තර වෙන නාමපදය. The land which my father bought last year is fertile. දැන් පැහැදිලි නේද දරුවනේ පාඩම? The land which my father bought last year is fertile. The land which my father bought last year is fertile. අපි මොකද කරලා තියෙන්නේ? which කියන පදයෙන් ආරම්භ කරලා තියෙනවා relative clause එක නැත්නම් adjective clause එක. එයාව main clause එකට සම්බන්ධ කරලා තියෙනවා which කියන පදයෙන්ම. එතකොට පැහැදිලි නේද දරුවනේ දැන් වාක්‍ය ටික? හොඳයි දරුවනේ, අපි දැන් එතකොට ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ පද who, whom, whose, where, which. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පාඩමේදී that කියන පදය සාකච්ඡා කරන්න. ඒකේ පොඩි නීති ටිකක් තියෙනවා විශේෂයෙන්ම. එතකොට තමයි අපිට මේ පාඩම අවසන් කරලා අභ්‍යාස ලැබෙන්න සලස්වන්න පුළුවන්. හොඳයි දරුවනේ. Once again we are meeting in the next day to discuss that. That is a very important conjunction because it has some rules especially. So we wish to start that in the next lesson, and thank you all. Well children, once again we are meeting in the lesson adjective clauses,
Now we are going to learn the conjunction where, and you can learn how we combine a subordinate clause to a main clause by using the conjunction where. Huh? Let's take this example. The room is spacious. Very simple sentence. The room is spacious. The room is spacious. The room is spacious. Boys study there. This is a very special sentence. දරුවනේ මේ අපි ව්‍යාවලින් දැන් සම්බන්ධ කරන්න යන්නේ මේ වාක්‍ය දෙක. අපිට මේ පළවෙනි එක ගන්න පුළුවන් main clause එක විදියට, දෙවෙනි එක ගන්න පුළුවන් subordinate clause එක විදියට. දැන් බලන්න දරුවනේ the room is spacious. කාමරය ඉඩකඩ සහිතයි. පිරිමි ළමයි එහි පාඩම් කරනවා. මේ බලන්න විස්තර වෙන්නේ කාමරය. පිරිමි ළමයි පාඩම් කරන කාමරය ඉඩකඩ සහිතයි. දැන් එතකොට මේ the room තමයි මෙතන දෙය තියෙන්නේ. හොඳට මතක තියාගන්න දරුවනේ විස්තර වන නාමපදයේ යටත් අන්තර් වාක්‍යයේ දෙය විදියට තියෙනවා නම් අය කිසි කතාවක් නැහැ. අපි දාන්නේ where. මේ බලන්නකො the room. එයා ළඟින්ම තියාගන්න එපා. ඉතින් නේද යටත් අන්තර් වාක්‍ය නේද? නිකන් ප්‍රධාන වාක්‍ය යයි යටත් අන්තර් වාක්‍යයි කියන්නේ ගහක් සහ වැලක් වගේ නේද? වැල හැම වෙලේම ගහේ තියලා යන්නේ. නැත්තම් මොකද වෙන්නේ? උඩට යන්න බෑ. හැබැයි වැලක තනියම යන්නත් බෑ උඩ. ගහක් ඕනමයි ඈ. ඉතින් ඒ වාගේ මෙයා මොකද කරන්නේ? හැම වෙලේම මෙයාට තුරුල් වෙලා ඉන්නේ. මේ බලන්න. The room where boys study is spacious. ඔය බලන්නකො. දැන් ඔන්න වාක්‍ය හැදුණා. The room where boys study is spacious. පිරිමි ළමයි අධ්‍යයනය කරන කාමරය නේ. හා? පිරිමි ළමයි අධ්‍යයනය කරන කාමරය ඉඩකඩ සහිතයි. මේ තියෙන ඉරි දෙකකින් main clause එක, තනි ඉරකින් තියෙන subordinate clause එක. conjunction එක where. අයි බලමු තව වාක්‍යයක් අරගෙන. The stone cave is very dark. The old man lives there. දැන් බලන්න ගල් ගුහාව ගොඩක් අඳුරුයි. මහලු මිනිහා ජීවත් වෙනවා. දැන් බලන්නකෝ. මහලු මිනිහා ජීවත් වෙන ගල් ගුහාව ගොඩක් අඳුරුයි. ඒක විස්තර වෙන්නේ ගල් ගුහාව මෙන්න යා මෙතන ඉන්නවා දෙය විදිහට. අයි බලමු the stone cave. The stone cave. දෙය වෙනුවට ව්‍යා දැම්මා. ව්‍යා. The stone cave where the old man lives. Old man lives is very dark. දැන් දරුවනේ පැහැදිලි නේද? මොකද උනේ? The stone cave where the old man lives is very dark. The stone cave is very dark. මේ බලන්නකො main clause එක and subordinate clause එක තියෙනවා where the old man lives. The stone cave is very dark. The old man lives there. මේ දෙයා තමයි තීරණය කරන සිද්ධාන්තේ. මට මතකයි බොහෝ අවස්ථාවල සාමාන්‍ය පෙළ විභාගෙට මේ ප්‍රශ්නේ එනවා. මෙයයි වෙන්න එනවා. මේ වෙන් සහ ව්‍යා දෙක එන්නේ බොහෝ දුරට ප්‍රශ්නේ. ආපුවාම දරුවනේ මම දැකලා තියෙනවා අපේ ළමයි මොකද කරන්නේ? The stone cave where the old man lives there කියලා ලියනවා. අනේ දරුවනේ දෙය තමා ව්‍යා වෙලා තියෙන්නේ. එහෙමනම් දෙය කියලා ලියපු ගමන් මොකද වෙන්නේ? අපිට වැරද්දක් වැටෙනවා. අපේ උත්තරේ වැරදි වෙනවා. අපිට ලකුණක් අහිමි වෙනවා. වෙන්නලත් එහෙම එකක් තියෙනවා. වෙන් කරද්දි කියමු. හොඳයි දරුවනේ මම පොඩි උදා තව වාක්‍ය දෙකක් අරන් සාකච්ඡා කරනවා. එතකොට ඔයගොල්ලන්ට පාඩම ගොඩක් දුරට තේරෙයි.
මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා දැන් මින් ඉදිරියට that කරපුවාම අපි අභ්‍යාස දාන්න ගන්නවා කියලා. හරි. මේ බලන්න දරුවනේ. The temple is very attractive. We observe still there. ඔන්න මේකෙත් අපි බලමු කොහොමද සිද්ධාන්තය. The temple is very attractive. We observe still there. අපි තව වාක්‍යයක් ගමු. The building is very strong. We are going to start a factory there. The temple is very attractive. We observe still there. The temple මෙයාව තමා විස්තර කරන්නේ මේ වාක්‍යයෙන්. ඒ විස්තර කරන මෙයා තමා දේ වෙලා තියෙන්නේ. ඒතකොට පැහැදිලිනේ. The temple අපි මොකද කරන්නේ? හරි සරල වැඩක් කරනවා. The temple අපි දැම්මා where where we observe still is very attractive. ඔය දරුවන්ට දැන් පැහැදිලි ඇති. අපි වාක්‍ය සමග the temple where we observe still is very attractive. අර සිද්ධාන්තය එහෙම වැඩ කළා. දෙය කියන සිද්ධාන්තය තමයි වාක්‍ය විස්තර කරන ආකාරය. මේ බලන්න මේක the building is very strong. We are going to start a factory there. The building මෙයාව විස්තර කරන්නේ the building මෙතන තියෙනවා we are going to start a factory there. there කියලා තියෙනවා. ඒ වෙනුවට අපි දැම්මා where. එතකොට the building where we are going to start a factory is very strong. දැන් ওই දරුවන්ට පැහැදිලි ඇති where කියන conjunction එක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. The building where we are going to start a factory is very strong. මේ බලන්නකෝ අපි කර්මාන්ත ශාලාවක් ඉදි කරන්න යන ගොඩනැගිල්ල ගොඩක් ශක්තිමත් අපි කර්මාන්ත ශාලාවක් ඉදි කරන්න යනවා. The building is very strong. We are going to start a factory there. The building where we are going to start a factory is very strong. Well children, I have finished where to. Once again we are meeting in the conjunction that it has some rules, so we have to learn all of them. After that we can face the activities which I will give you. Then we can discuss them all later on. So after that I will of course give you exercises for you to study, and then we can discuss them again and develop our knowledge, as well as we can learn how we can combine a sentence by using a relative pronoun as well as adjective clauses too. So I shall stop the lesson for the day. We are meeting once again on next day as usual. Thank you all.